right. අපි මේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ insert කියන ටැබ් එකේ table කියන group එක පිළිබඳව. insert ටැබ් එකේ table කියන group එකේ අපිට දකින්න තියෙන්නේ එකම එක tool එකයි. pages කියන group එකට ගියොත් අපිට tools තුනක් දකින්න තියෙනවා. ඊළඟට තියෙනවා illustration කියලා group එකක්. මේ illustration group එකට ගියොත් එහෙනම් අපිට tools 6ක් අපිට දකින්න තියෙනවා. නේද? ඉතින් මේ වගේ සමහර group වල tools ගොඩක් තියෙනවා. සමහර group වල tools අඩු වශයෙන් තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට ගත්තාම table කියන group එකේ එකම එක tool එකයි තියෙන්නේ. නේද? table කියන tool එක. ඉතින් මේ table කියන tool එකට අපි ගිහාම මේ වගේ menu එකක් අපිට එනවා. දැන් table එකක් ගැන කතා කරනකොට දැන් document එකකට විවිධ දේවල් අපිට ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවනේ. ඒ විවිධ දේවල් අතර ප්‍රස්ථාර කියන වගුවක යම්කිසි තොරතුරු ඇතුළත් කරන්න අවශ්‍ය වුණොත් අපිට වගුවක් අවශ්‍ය වෙනවා. වගුවක් ගන්න ඕන වෙනවා. එතකොට වගුවක් නිර්මාණය වෙන්නේ එහෙමත් නැත්නම් table එකක් නිර්මාණය වෙන්නේ මොනව වලින්ද? table එකක් හැදෙන්නේ queries table එකක් හැදෙන්නේ column සහ row එකතු වෙලා. එතකොට මේ column කියන්නේ මොනවද? row කියන්නේ මොනවද? column අපි හඳුන්වනවා තීරු කියලා. row අපි හඳුන්වනවා පේලි කියලා. එතකොට මේ තියෙන්නේ columns තීරු. දැන් ඔබට පේනවා මෙතන එක කොටුවක් උඩ ක්ලික් කර මේ mouse එක point කරපුවාම අපි ක්ලික් කරන්නේ නැහැ. mouse එක නිකන් මේක උඩට අරන් යනවා විතරයි. එතකොට අපිට පේනවා මේ එක තීරුවක් හැදෙනවා. ඔන්න තීරු දෙකක් ඒක දෙකකට වෙන් වෙලා තියෙනවා. ඔන්න 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි නේද? කොටස් 10කට වෙන් වෙලා තියෙනවා. මෙහෙම පල්ලෙහාට ආපුහම මේ තීරු අපිට පේනවා. ඒතර පහලට අපි එනේවට කියන මේවට අපි කියනවා පේලි කියලා නේ. එතකොට දැන් මේ විදිහට columns අපිට මේ පැත්තෙන් column සංකේතවත් කරනවා, පහලට අපිට row සංකේතවත් කරනවා. එහෙමත් නැත්නම් පේලි සංකේතවත් කරනවා. එතකොට අපි දන්නවා table එකක් නිර්මාණය වෙන්නේ column සහ row වලින්. එතකොට අපි table එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි දැනගන්න ඕනේ ඒ table එකේ column කීයක් තිබිය යුතුද row කීයක් තිබිය යුතුද කියලා. අපි හිතමුකෝ අපි table එකක් ගන්න බලාපොරොත්තු වෙනවා columns 5කින් සහ row 7කින්. එහෙනම් මම මේ පැත්තට columns 5යිනේ. 1යි 2යි 3යි 4යි 5යි. දැන් row එකක් තියෙන්නේ 2 3 4 5 6 7. එතකොට මෙතන ක්ලික් කරනවා. ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් column සහ row අපිට අරගන්න පුළුවන්. ඒ අනුව table එකක් අපි දැන් නිර්මාණය කරගෙන තියෙනවා. right? ඊළඟට මම දැන් ආයෙත් table එකක් ගන්න යන්නේ. එහෙනම් මම මෙතන ක්ලික් කරලා එකපාරක් enter කරනවා. එකපාරක් enter කරනවා. මතක තියාගන්න ඒවා. ආයෙ insert වලට ගිහිල්ලා table වලට යනවා. table එකක් ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මම ඕගොල්ලන්ට කියලා දුන්නේ. table එකක් ගන්න පුළුවන් දෙවැනි ක්‍රමය තමයි මේ insert table කියන tool එක. insert table. insert table කියන එක ක්ලික් කරනවා. ඔන්න insert table කියන එක ක්ලික් කරපුවාම මේ insert table කියලා window එකක් ආවා. මොනවද මේ window එකේ තියෙන්නේ? ඒ window එකේ ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවා. එකක් තමයි table size, අනිත් එක auto fit to behavior කියලා. මේක අපිට වැදගත් වෙන්නේ මේ table එකේ ප්‍රමාණය. table එකේ size එක. table එකේ size එක තීරණය වෙන්නේ column ප්‍රමාණය සහ row ප්‍රමාණය මත. එහෙනම් number of columns යටතේ ඔබට පුළුවන් ඔබට අවශ්‍ය කරන table එකේ size එක දෙන්න 5යි. එතකොට මෙතන තියෙනවා button. මේ button පාවිච්චි කරලා මෙහි අගය වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන අපිට මෙහෙම select කරලා අවශ්‍ය අගය type කරන්නත් පුළුවන්. ඔය ඕනෑම ආකාරයකට අපිට අවශ්‍ය කරන table එකේ ප්‍රමාණය අපි මෙහි ඇතුළත් කරනවා. ඊළඟට row ප්‍රමාණය.
රෝ ප්‍රමාණය මෙතන 2යි කියලා තියෙන මම රෝ 7ක් කියලා අපි අතුලත් කරනවා. ඉස්සලා අපි උදාහරණයක් විදිහට ගත්තේ මේකත් ගත්තේ කොලම්ස් 5යි රෝ 7යිනේ. ඉතින් දැන් එකෙත් මම කොලම්ස් 5යි රෝ 7යි කියලා අතුලත් කරලා ඕකේ කරනවා. ඔන්න බලන්න අර ඉස්සලා එක විදිහටම ඒ ආකාරයටම අලුතෙන් ආයේ ටේබල් එකක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාර දෙකට අපිට ටේබල් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් ආකාරයක් තියෙනවා. ඒක තමයි තුන්වෙනි ආකාරය. තුන්වෙනි ආකාරය ගත්තොත් එහෙනම් මම මෙතන ක්ලික් කරලා එන්ටර් කරලා ආයෙ මෙතන පල්ලෙහාට ගිහිල්ලා ටේබල් වලට ගිහිල්ලා මම draw ටේබල් එකක් අපිට අඳින්න පුළුවන්. draw ටේබල් කියන එකට යනවා. එතකොට ඔබට පේනවා මේ විදිහට පොඩි පැන්සලක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මම මේ විදිහට ටේබල් එකට කොටුවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මේකට මේ විදිහට මේකේ මට අවශ්‍ය කරන රෝ ටික මම මෙහෙම ඇඳ ගන්නවා. ඔහොම ඇඳ ගන්නවා. ඊට පස්සේ මේක මම මේක මේ විදිහට වෙන් කරගන්නවා. දැන් එතකොට මේ ටූල් එක ගත්තාම අපිට පේනවා මේ ඩිසයින් සහ ලේඅවුට් කියලා ටූල්ස් දෙකක් අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ draw table කියන එක මම මෙතනින් අයින් කරනවා. මෙතන ක්ලික් කරලා eraser කියන එක පාවිච්චි කරලා මම මෙන්න මේ කොටස් ටික සිලෙක්ට් කරලා අයින් කරගන්නවා. ඔන්න මම ටේබල් එකක් ඇඳගත්තා. දැන් ඔබට පේනවා මම ආකාර 3කට ඔයගොල්ලන්ට ටේබල් එකක් ගන්න ආකාරය ගැන කතා කළා. ඊළඟට අපි කතා කරන්නේ මේ සකස් කරගත්ත ටේබල් එක. අපි ටේබල් කීපයක් සකස් කරගෙන තියෙනවා. මේ සකස් කරගත්ත ටේබල් එකේ වෙනස්කම් සිදු කරන්නේ කොහොමද කියලා. ටේබල් එක අපි එළියේ ක්ලික් කරලා තියෙන දැන් ඉන්සර්ෂන් පොයින්ට් එක තියෙන ටේබල් එක ඇතුලේ නෙමෙයි ටේබල් එකෙන් පිට. එතකොට මේ view කියන එකෙන් පස්සේ මෙතන මොකුත් අපිට දකින්න නැහැ. අපි ටේබල් එක ඇතුලේ ක්ලික් කරනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා ටේබල් ටූල්ස් කියලා අලුතෙන් ටැබ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ තුල ටැබ් දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද්ද? ඩිසයින් ටැබ් එකයි page layout කියන ටැබ් එකයි. එතකොට මේ ඩිසයින් කියන ටැබ් එකේ අපිට දකින්න තියෙනවා tools, ඒ වගේම layout කියන ටැබ් එකේ ඊට වඩා වෙනස් tools එකක් අපිට දකින්න තියෙනවා. ඩිසයින් කියන ටැබ් එකෙන් වෙන්නේ මේ ටේබල් එකේ බාහිර ස්වරූපය අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වර්ණය, මෙහි පෙනුම අපිට වෙනස් කරගන්න පුළුවන්. layout කියන ටැබ් එකෙන් වෙන්නේ මේකේ අභ්‍යන්තර සැකැස්ම වෙනස් කරගන්න පුළුවන්. කොලම් ප්‍රමාණය, රෝ ප්‍රමාණය, කොලම් එකේ පළල, රෝ එකේ උස, මේ වගේ අර සැකැස්මේ යම් යම් වෙනස්කම් සිදු කරගන්න පුළුවන් මේ layout කියන ටැබ් එක පාවිච්චි කරලා. ඉතින් අපි මුලින්ම කතා කරමු ඩිසයින් ටැබ් එක. ඩිසයින් ටැබ් එකේ අපිට ගෲප් කීපයක් දකින්න පුළුවන්. බෝඩර්ස් ගෲප් එක, ටේබල් ස්ටයිල් ගෲප් එක, ඒ වගේම ටේබල් ස්ටයිල් ඔප්ෂන් කියන ගෲප් එක. දැන් මෙතනදී ටේබල් ස්ටයිල් ඔප්ෂන්, ටේබල් ස්ටයිල් බෝඩර්ස්. මම මුලින්ම කතා කරන්නම් මේ ටේබල් ස්ටයිල් පිළිබඳව. ටේබල් ස්ටයිල් වලදී අපි මෙතන ගත්තොත් එහෙම ස්ටයිල් මේ මෙතනින් අපිට මේක එක්ස්ට්‍රැක්ට් කරන්න පුළුවන්. මෝ කියලා බටන් එකක් තියෙනවා. මේක දිග හරින්න පුළුවන් මෙතනින්. ඔයගලන්ට පේනවා මෙතන ප්ලේන් ටේබල් කියලා තියෙනවා, ග්‍රීඩ් ටේබල් කියලා තියෙනවා. තව මේකේ ඕනනම් පහලට යන්න පුළුවන් මෙහෙම. එතකොට ඔයගලන්ට පේනවා ලිස්ට් ටේබල් කියලා. ඉතින් මේ මොකක් වුණත් මේක උඩට ගිහාම මවුස් එක පොයින්ට් කරපුවාම මවුස් එක ක්ලික් කරන්නේ නැහැ, මතක තියාගන්න. මවුස් එක පොයින්ට් කරනවා. මවුස් එක මේ විදිහට පොයින්ට් කරපුවාම අපිට පසුබිමින් අපි අර තෝරගෙන තියෙන ටේබල් එක ඒ අනුව වෙනස් වෙලා අපිට පේනවා. ඔය මේ ස්ටයිල් එක උඩ පොයින්ට් කරපුවාම පසුබිමින් මම තෝරගත්ත ස්ටයිල් එක, මම තෝරගත්ත ටේබල් එක වෙනස් වෙලා පේනවා. මේ විදිහට.
ඉතින් අපිට මේ වගේ ඕනෑම ස්ටයිල් එකක් අපිට තෝරා ගන්න පුළුවන්. ඉතින් මම තෝරගන්නවා මෙන්න මේ ස්ටයිල් එක. මේ හැම ස්ටයිල් එකකටම නමකුත් තියෙනවා. මේ බලන්න නම ඩිස්ප්ලේ වෙනවා. grid table 5 dark accent 5. මේක ගත්තොත් grid table 5 dark accent 4 කියලා තියෙනවා. මට ලස්සනයි මෙන්න මේක. මම මේක උඩ ක්ලික් කරනවා. එතකොට මේ ස්ටයිල් වලින් අපිට අවශ්‍ය කරන ස්ටයිල් එක තෝරා ගන්න පුළුවන් හැකියාව ලැබුණා. right. දැන් බලමු ඊට පස්සේ මොකද්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ හරි. ස්ටයිල් එකක් දාගත්තට පස්සේ ටේබල් ස්ටයිල් ඔප්ෂන් පාවිච්චි කරන්න පුළුවන්. ටේබල් ස්ටයිල් ඔප්ෂන් වල ඔයගොල්ලන්ට පේනවා පොඩි චූටි කොටු හයක් තියෙනවා. ඒ කොටු හය ඉස්සරහින් අකුරු ටිකකුත් තියෙනවා. මේවා අපි හඳුන්වන්නේ චෙක් බොක්ස් එකක් කියලා. චෙක් බොක්ස් එකක් අපි අර මොන හරි ලයිස්තුවක් චෙක් කරගන්නකොට අර හරි ලකුණක් දාගන්නවා වගේ ඒකට අපි කියන චෙක් බොක්ස් එකක් කියලා. ඉතින් මේක ඇතුළෙත් හරි ලකුණක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරපුවාම හරි ලකුණ ඇඩ් කරන්න පුළුවන්. ඒක උඩ නැවත ක්ලික් කරපුවාම එහි අභ්‍යන්තරයේ තියෙන හරි ලකුණ ඉවත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතන මං හෙඩර් රෝ කියන එක අයින් කරොත් දැන් මේක ඇඩ් වෙලානේ තියෙන එක අයින් කරොත් එහෙම ඕගොල්ලන්ට පේනවා මේ අර උඩින් තිබ්බ රෝ එක ඒ ස්ටයිල් එක නැතුව ගියා. ඒක තද පාටින්නේ තියෙන්නේ. ඒ ස්ටයිල් එක අයින් කරන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න පුළුවන්. ස්ටයිල් එක ඇඩ් කරන්න ඕන නම් මේ විදියට ටික් එකක් දාන්න පුළුවන්. ටෝටල් රෝ කියලා එකක් තියෙනවා. මේ ටෝටල් රෝ කියන එක ක්ලික් කරොත් අර අන්තිම රෝ එකත් මේ විදිහට highlight කරලා විශේෂ කරලා අපිට පෙන්වන්න පුළුවන්. මේ ටෝටල් රෝ කියන එක අපි පාවිච්චි කරමු. හරි. ඉතින් මෙතෙන්ට ඒක එච්චර වැදගත් නෑ වගේ මට හිතෙන. ඒ නිසා ඒක අපි අයින් කරනවා. banded row කියලා එකකුත් තියෙනවා. banded row කියන එක ඇක්ටිව් කරලා තියෙන. අපි ඒක inactive කරොත් මේ විදියට banded row කියන එකෙන් වෙන්නේ මොකද්ද? මේකේ අභ්‍යන්තරයේ එකක් කර එකක් එක රෝ එකක් කර රෝ එකක් වෙනස් වර්ණයකින් අපිට පෙන්නනවා. එතකොට ඒක වැදගත්කම මොකද්ද? ඒක වැදගත්කම තමයි data මාරු වෙන්නේ නැතුව අපිට බලන්න පුළුවන්. දැන් සමහර අර කාර්යාලවල එහෙම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා. විශේෂයෙන් මම අපි දැකලා තියෙනවා අර දැන් ඡන්ද නාම ලේඛන කෙනේ ඡන්දය දාන්න ගියාම එහෙම ලොකු දිග ලයිස්තුවක් නේ තියෙන්නේ. ඕක මාරු වෙනවට ඕක බලන්නේ බොහොම පොඩියට අනිත් එක තියෙන. අඩි රූලක් තියලා තමයි බලන්නේ. කෝදුවක් තියලා පිළිවෙලින් බලාගෙන යනවා. එතකොට එයාගේ විස්තර ටික එක දිගට බලන්න පුළුවන් මාරු වෙන්නේ නැතුව. මොකද වැරදුනොත් එහෙම ඡන්දේ වෙන කෙනෙක් දාලා කියලා මාක් වෙලා කියලා එහෙම ප්‍රශ්නයක් වෙනවනේ. ඒ නිසා ඒවා හරියටම බලනවා. මේ විදිහට ලයිස්තුවක තොරතුරු බලනකොට සමහරලාවට කෝදුවක් තියලා බලන්න පුරුදු වෙලා තියෙනවා. ඒක මාරු වෙන හින්දා. හැබැයි අපිට ડોකියුමන්ට් එකක් හදනකොට ටේබල් එකක් හදනකොට මෙන්න මේ banded row කියන ඔප්ෂන් එක පාවිච්චි කරනවා නම් අපිට රෝ එකක් කර රෝ එකක් මෙහෙම වර්ණවත් වෙලා තියෙන නිසා අපිට ඒක පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. රෝ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. එතකොට data මාරු වෙන්න පේන්නේ නැහැ අපිට. එක ලයින් එකක් එක වර්ණයකින් තියෙන හින්දා අපිට පැහැදිලිව ඒවා හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ටේබල් එකක නිර්මාණය කරනකොට හොඳ ලක්ෂණයක් තමයි මේ banded row කියන එක අපි ඇක්ටිව් කරගන්න එක. ඒක ඊටාම වටිනවා අපිට data වෙන් කර හඳුනා ගන්න. ඊළඟට first column කියන එක ඇක්ටිව් කරලා තියෙනවා. අපි ඒක inactive කරමු. ඒක inactive කරපුවාම අපිට මේ විදිහට සාමාන්‍ය විදිහට අනිත් columns ආකාරයට ඒකත් අපිට පේනවා. එතකොට අපිට ඒක විශේෂ කරලා පෙන්ව ගන්න ඕන නම් අපිට පුළුවන් මේක ටික් කරලා ඒක අර උඩ තියෙන වර්ණයෙන්ම විශේෂ කරලා අපිට පෙන්වා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම ඒක අයින් කරන්නම් දැනට. ඒකත් මට අවශ්‍ය නැහැ මේ ටේබල් එකට. last column කියන එක ඇක්ටිව් කරලා බලමු. එතකොට මොකද වුනේ? අර first column එකට උන දෙයම last column එකට කරන්න පුළුවන්. last column කියලා කියන්නේ අන්තිම column එක. ඒ අන්තිම column එක අපිට විශේෂ කරලා පෙන්වන්න පුළුවන් මේ option එක අපි ඇක්ටිව් කරොත්. ඔන්න මේ option එක ඇක්ටිව් කරපුවාම last column එක අපිට මේ විදියට අපිට පෙන්නනවා. ඒකත් මට ඕනේ නැහැ දැනට.
ඊළඟට එකක් තියෙනවා මොකද්ද banded columns. එතකොට නිකන් මොකක්ද 아무තු දෙයක් තමයි වෙන්නේ. හරි. අපි ඒක තේරුම් ගන්න ඉස්සල්ලාම banded row කියන එක inactive කරමු. ඔන්න banded row කියන එක මම අයින් කරා. දැන් banded columns කියන එක ක්ලික් කරපුවාම මොකද්ද වෙලා තියෙන්නේ? column එකක් කර එකක් අපිට විශේෂ කරලා පෙන්නනවා. columns එකක් කර එකක්. මේක නම් ඉතින් අර ලොකු දෙයක් මේකේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් වර්ණය වෙනස් කරලා අපිට බලා ගන්න පුළුවන්කම විතරයි මට නම් දකින්න පුළුවන්. හැබැයි මීට වඩා ලොකු වෙනසක් සහ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා banded column එකට වඩා banded row කියන එක. මොකද අපි data පහලින් පහලටනේ තියෙන්නේ. එතකොට ඒවා මාරු නොවි බලා ගන්න. මේක නම් කොහොමත් මාරු වෙන්නේ නෑනේ columns වල data. ඉතින් අපිට මෙන්න මේ banded row කියන එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් දැන් මේ option 6 ගැන අපි කතා කරා. ඉතින් අවශ්‍ය අවස්ථාවේදී මේ අවශ්‍ය option වෙනස් වෙන්න පුළුවන් අපි කරන කාර්ය අනුව. ඉතින් මේ මොහොතට අනුව අපිට පුළුවන් මේ option පාවිච්චි කරන්න. ඊළඟට දැන් අපිට ඕන දැන් මේ ස්ටයිල් එකත් එහෙමයි අපිට මේ මොකක් හරි එක සෙල් එකක් හරි එක පේලියක් හරි ටිකක් වෙනස් වර්ණයකින් අපිට පෙන්ව ගන්න ඕනේ. මේ තියෙනවට අමතරව. අපි හිතමුකෝ අපිට අන්තිම අවසානෙටම තියෙන රෝ එක වෙනස් වර්ණයකින් පෙන්න ගන්න ඕනේ. එහෙනම් අපි අවසානයේ තියෙන රෝ එක සිලෙක්ට් කරන්න ඕනේ. රෝ එකක් සිලෙක්ට් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේ රෝ එකට ඉස්සරහට මවුස් එක මේ මෙහෙම ඉස්සරහට ගේනවා. මේ ඊතලයේ මෙන්න මේ විදිහට වෙනස් වෙන්න ඕන. මවුස් එක මේ මෙහෙම ඉස්සරහට ඇවිල්ලා මුකුත් නෑ දැන් මෙතන ඔහොම ක්ලික් කරපුවාම මේ රෝ එක සිලෙක්ට් වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට සිලෙක්ට් වෙනවා. ආයෙ වෙන තැනක ක්ලික් කරපුවාම මේ සිලෙක්ෂන් එක අයින් වෙනවා. දෙවෙනි ක්‍රමේ තමයි මේ එකක් උඩ ක්ලික් කරගෙන මවුස් එක අරගෙන මේ විදිහට දකුණු පැත්තට යනවා. ක්ලික් කරගෙන තමයි යන්නේ. මවුස් එක අතාරින්නේ මෙන්න මෙතෙන්ට ආවට පස්සේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන ෂෙඩින් කියලා ටූල් එකක්. ලොකු තින්ත බකට් එකක් තියෙනවා අපිට පේනවා. මේක ක්ලික් කරපුවාම අපිට කලර් බොක්ස් එකක් එනවා. දැන් අපිට තියෙන්නේ මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ කලර් එක තෝරගන්න. අපි තෝරගන්නවා මෙන්න මේ කලර් එක මම තෝරගන්නවා. ටිකක් ඩාර්ක් කලර් එකක්. මේක මම මේක තෝරගන්න. ඔන්න ඒක එතකොට ඇඩ් වුණා. අන්න ඒ විදිහට අපිට පුළුවන් මේ ටේබල් එකේ ස්ටයිල් එකට අමතරව ස්ටයිල් එකට ලබා දෙන කලර්ස් වලට අමතරව අපිට වෙනත් බාහිර වර්ණයක් අවශ්‍ය නම් අපිට මේ ෂෙඩින් ටූල් එක පාවිච්චි කරලා ඒ වර්ණය එකතු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔන්න අපි දැන් groups දෙකක් ගැන කතා කළා. එකක් තමයි ස්ටයිල් ගෲප් එක. ඒ වගේම ටේබල් ස්ටයිල් ඔප්ෂන් කියන ගෲප් එක. දැන් යන්නේ අපි ඊළඟ ගෲප් එකට. ඊට කලින් අපි දැන් මේ ස්ටයිල් එක හොඳ නැහැ කියලා හිතමු. මේක හොඳ නැත්නම් අපිට වෙනත් ස්ටයිල් එකකට මාරු වෙන්නත් පුළුවන්. right. මේ වගේ ස්ටයිල් එකකට මාරු වෙන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඒක හොඳ නැත්නම් මේ වගේ ස්ටයිල් එකක් ගන්න පුළුවන්. ආයි මේ ස්ටයිල් ඔප්ෂන් ඊට පස්සේ වුණා ආයි නැවත වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට මේ බෝඩර්ස් කියන group එක. මේ බෝඩර්ස් කියන group එකේ tools ගොඩක් තියෙනවා කියලා අපිට පේනවා. border style ඒ වගේම එතන කොටස් කීපයක් තියෙනවා. pen color, border painter ආදී වශයෙන් tools ගොඩක් තියෙනවා. අපි බලමු මේ එකින් එක කොහොමද පාවිච්චි කරන්න කියලා. දැන් අපිට පුළුවන් මෙතනදී ඉස්සල්ලාම border style වලට ගිහිල්ලා අපි මේකනේ border එකක් කියලා කියන්නේ මේ outline හරි කියන්නේ ඇතුළට හරි පිටතට හරි අපිට border set කරගන්න පුළුවන්. පළමුවෙන්ම අපි කරන්න ඕනේ border style එකක් අපිට මෙතනින් තෝරගන්න පුළුවන්. මම තෝරගන්නවා මෙන්න මේ style එක. එතකොට ඔයගොල්ලන්ට මේ පෑනක් වගේ එකක් ඇවිල්ලා අපිට මේ බෝඩර්ස් අඳින්න පුළුවන් මෙහෙම.
ආරයි. ඔන්න ඔය විදිහට පාට වෙනවා. ඔයගලන්ට පේනවා ඇති දැන් මේ ලයින් එක උඩ අපි ඇඳහම පොඩ්ඩක් ආන් මේ විදිහට ඝනකම් අපිට පේනවා. ඒක නිවැරදි විදිහට ඇඳෙනවා නම් මේ විදිහට බෝඩර්ස් අපිට ඕන විදිහට වර්ණවත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට ඇතුළ බෝඩර්ස් වෙනස් වර්ණයකින් ඕන නම් ඒ වර්ණය තෝරගෙන මේ විදිහට ඒ ලයින් එක උඩ අපිට අඳින්න පුළුවන්. ආය නැවත මේ වර්ණයම ඕන නම් මේක වෙන් කරන්න අපිට මේ විදිහට මේ ලයින් වලින් මේ විදිහට අඳින්න පුළුවන්. හරි. ඊට පස්සේ නැවත මෙන්න මේ බෝඩර් පේන්ටර් ටූල් එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඒ ටූල් එක හපව් තියන්න. ඊළඟට අපිට මේකෙන් අපිට පුළුවන් බෝඩර් එකේ වර්ගයක් අපිට තෝරගන්න. ඔන්න මේ බෝඩර් එකේ වර්ගය. ඊළඟට බෝඩර් එකේ ඒ තෝරගත්ත වර්ගයේ width එක මහත කොච්චරද කියලා තෝරගන්න පුළුවන්. ඊට පස්සේ බෝඩර් එකේ කලර් එක මොකක්ද කියලා තෝරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට තවදුරටත් මෙහි වෙනස්කම් කරගන්න පුළුවන්. දැන් උගලන්ට පේනවා අර අපි තෝරගත්ත බෝඩර් එක, ඒ බෝඩර් එකේ width එක, ඒ බෝඩර් එකේ කලර් එකකින් අපිට එන්නේ. දැන් ආයෙ මම මේකේ තෝරගන්නවා මේ උඩ තියෙන ලයින් එක. ඊට පස්සේ මෙතනින් මම මේ විදියට තෝරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මේ බෝඩර්ස් ටූල් පාවිච්චි කරලා අපිට බෝඩර් එකක් වර්ණවත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි හිතමුකෝ යම්කිසි කොටසක් අපිට බෝඩර් එකේ වර්ණය අපිට පෙන්වන්න ඕනේ නැහැ කියලා. right? අපිට පුළුවන් මෙතන පෙන් කලර් එක white කලර් එකකින් දාලා ඕනනම් අපිට මේ මෙතන ඉඳලා මේ බෝඩර් එක පේන්නේ නැති කරන්න පුළුවන්. හරි. මේ කැලේ විතරක් පේන්නේ නැහැ. ඊට පස්සේ අපිට ආය වර්ණයක් තෝරගෙන අපිට මේ බෝඩර් එක ඕන නම් ආයේ මේ විදියට අපිට ආයෙ නැවත ඕන නම් අඳින්න පුළුවන්. ඒතර අපිට මේ කැලේ තියෙනවා. හැබැයි ඒක වර්ණය වෙනස් කරලා හින්දා අපිට පේන්නේ නැහැ. ඉතින් ඔය විදිහට අපිට යම් යම් වෙනස්කම් කරගන්න පුළුවන් මේ බෝඩර්ස් ටූල් ටික පාවිච්චි කරලා. ඊළඟට තවත් තියෙනවා ටූල් එකක් බෝඩර්ස් කියලා. මේකෙන් මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. දැන් අපි හිතමු මේ යට තියෙනවා ටේබල් එකක්. මේ ටේබල් එකේ කොලම් එකක් සිලෙක්ට් කරනකොට අපි මේ කොලම් එක මෙහෙම ක්ලික් කරලා හුම් පල්ලෙහාට එන්න පුළුවන්. මේක සිලෙක්ට් කරන්න ඕන මෙහෙම ක්ලික් කරලා පහළට එන්න පුළුවන්. මේක සිලෙක්ට් කරන්න ඕන හුම් ක්ලික් කරගෙන පහළට එන්න පුළුවන්. ඒ වගේම තවත් ක්‍රමයක් තියෙනවා මේ කොලම් එකේ උඩට මෙන්න මේ හරියටම ලයින් එක උඩට ආපුවම චූටි ඊතලයක් එනවා. ඔයගලන්ට පේනවා පොඩි ඊතලයක් ඇවිල්ලා තියෙනවා. මේ ඊතලයේ උඩ මම මෙහෙම ක්ලික් කරනවා. sorry. එතකොට ඒ කොලම් එක සිලෙක්ට් වෙනවා. ඔය එහෙම ක්ලික් කරගෙන උනා මෙහෙම එන්නත් පුළුවන්. රෝ එකක් සිලෙක්ට් කරන විදිහ කිව්වා මෙහෙම රෝ එක ඉස්සරහා ක්ලික් කරපුවාම රෝ එක සිලෙක්ට් වෙනවා. අපිට ඕන මෙහෙම ක්ලික් කරගෙන මෙහෙම පහළට එන්න පුළුවන්. සම්පූර්ණ ටේබල් එකම සිලෙක්ට් කරන්න අවශ්‍ය නම් මේ සම්පූර්ණ ටේබල් එකම අපිට සිලෙක්ට් කරන්න ඕන නම් අපිට ලේසි දෙයක් කරන්න පුළුවන්. මේ මෙතන තියෙන මාක් එකක්. මේ මාක් එක උඩ අපි ක්ලික් කරනවා. සම්පූර්ණ ටේබල් එකම සිලෙක්ට් කිරීම සඳහා මෙන්න මෙතන ටේබල් එකේ තියෙන මේ මාක් එක උඩ ක්ලික් කරනවා. ඔන්න ටේබල් එක සිලෙක්ට් වුණා. දැන් බෝඩර්ස් ටූල් එකට යනවා. මේ බෝඩර්ස් ටූල් එකේ පහළම තියෙනවා බෝඩර් ඇන්ඩ් ෂෙඩින් කියලා ටූල් එකක්. බෝඩර්ස් ටූල් එකේ පහළම තියෙනවා බෝඩර් ඇන්ඩ් ෂෙඩින් කියලා ටූල් එකක්. මම ඒක ක්ලික් කරනවා. ඒක ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ බෝඩර් ඇන්ඩ් ෂෙඩින් කියලා වින්ඩෝ එකක් ඇවිල්ලා තියෙනවා.
මේ border and shading window එකේ ඔයගොල්ලන්ට පේනවා මෙතන none කියලා තියෙනවා, box කියලා තියෙනවා, all කියලා තියෙනවා, grid කියලා තියෙනවා, custom කියලා තියෙනවා. box කියන එකෙන් අපිට පේන්නේ මේ මෙතන preview එකේ අපිට පේනවා වටේට විතරයි border එකක් එන්නේ. all කියන එකෙන් මේ හැම තැනටම borders එනවා. grid කියන එකෙන් මොකුත් වෙනසක් පෙවුන්නේ නැහැ නේද? හරි. අපි බලමු. style කියලා කොටසක් තියෙනවා. මේ style වලින් මම style එකක් තෝරා ගන්නවා. ඔන්න style එකක් තෝරගත්තා. colors කියලා කොටසෙන් වර්ණයක් තෝරගන්නවා. width කියන කොටසෙන් ඒ border එකේ පළල මන් තෝරා ගන්නවා. ඔන්න එහෙම තෝරගෙන box අවස්ථාවේ වටේට විතරයි border එක එන්නේ. all අවස්ථාවේ හැම තැනටම මේ එකම border එක එනවා. grid කියන අවස්ථාවේ මැදට හීනි border එකක් ඇවිල්ලා වටේට අපි තෝරගත්ත border එකක් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට මේකේ settings හදාගෙන okay කරොත් අපිට මේ විදිහට border එකක් අපිට ශනිකව අර ඇඳ ඉන්න ඕනේ නැහැ අපිට. මේකේ අපි ඇඳනි borders ඇඳ ඉන්න ඕනේ නැහැ. අපිට ශනිකව අපිට අවශ්‍ය කරන borders අරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති මේ design කියන group එකේ design කියන tab එකේ groups තුනක් තියෙනවා කිව්වා. table style option, table style, borders කියන tools. ඒතර මේ හැම tool එකක් පිළිබඳව මම ඔබට කතා කළා මොනවද මේ tools වලින් වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි මේ tools පිළිබඳව පොඩි සටහනක් අපි දාගන්න ඕන. මං හිතන්නේ ඔයගොල්ලෝ ළඟ පොත් ඇති. ඔයගොල්ලන්ගේ පොත අරගෙන පෑන අරගෙන ලියා ගන්න පුළුවන් විදියට සකස් කරගන්න මම ඒකට අදාළ කොටස් ටික ඔයගොල්ලන්ට දැන් කතා කරන්නම්. right. හරි. මේ තියෙන ඔයගොල්ලන්ගේ පොතේ table design කියන tool එක භාවිතා කරන ආකාරය මේ කියන්නේ table design කියන tab එකේ තියෙන tools පිළිබඳව මෙහිදී කතා කරන්නේ. right. මෙන්න මේ කොටස් පිළිබඳව අපි නෝට් එක සටහන් කරගත යුතු වෙනවා. right. හරි. හරි. හැමෝටම ස්ක්‍රීන් එක පේනව නේද? පේනවද ස්ක්‍රීන් එක? ඔව් සර්.
හරි. දැන් මේ ස්ක්‍රීන් එකේ දැන් ඔයගොල්ලෝ පොතත් ළඟ තියාගෙන මම මේ කියන දේවල් ටික ලියා ගන්න. මේ හෙඩ රෝ කියන එක යටතේ මේ පළවෙනි කොටුවේ ලියන්න මෙහෙම පළමු රෝ එක විශේෂ කර පෙන්වීම. පළමු රෝ එක විශේෂ කර පෙන්වීම. දෙවෙනි කොටුවේ ෆස්ට් කොලම් කියන එක යටතේ තියෙන්නේ පළමු කොලම් එක විශේෂ කර පෙන්වීම. පළමු කොලම් එක විශේෂ කර පෙන්වීම. ඊළඟට තුන්වෙනි එක ටෝටල් රෝ කියන එක යටතේ තමයි ඊතලයේ තියෙන්නේ අවසාන රෝ එක විශේෂ කර පෙන්වීම. අවසාන රෝ එක විශේෂ කර පෙන්වීම. අවසාන රෝ එක විශේෂ කර පෙන්වීම. ඊළඟට ලාස්ට් කොලම් යටතේ නෑ ඊළඟට තියෙන්නේ බෑන්ඩඩ් රෝ කියන එකට තියෙන්නේ රෝ එකක් හැර එකක්. රෝ එකක් හැර එකක්. වෙන් කර පෙන්වීම. රෝ එකක් හැර එකක් වෙන් කර පෙන්වීම. හරි. දැන් ඒ හතර හරි අපි යනවා ඊළඟ කොටසට. ඊළඟ කොටසේ පළවෙනි එක මේ ස්ටයිල් වලට තමයි ඊතලයේ තියෙන්නේ. මේ පළවෙනි කොටුව තුල ලියන්න ඊළඟ කොටසේ මෙහෙම ටේබල් එකට ස්ටයිල් එකක් තෝරා ගැනීම. ටේබල් එකට ස්ටයිල් එකක් තෝරා ගැනීම. ටේබල් එකට ස්ටයිල් එකක් තෝරා ගැනීම. දෙවෙනි කොටුවේ ලියන්න තෝරාගත් කොටසකට එමත් නැත්නම් සිලෙක්ට් කරගත් කොටසකට සිලෙක්ට් කරගත් කොටසකට අවශ්‍ය වර්ණයක් යෙදීම. අපට අවශ්‍ය වර්ණයක් යෙදීම. සිලෙක්ට් කරගත් කොටසකට අපට අවශ්‍ය වර්ණයක් යෙදීම. ඊළඟ එක ටේබල් එකේ බෝඩර් අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීම. ටේබල් එකේ බෝඩර්ස් අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීම. හරි. ඊළඟට යනවා අපි
ඒකේ ඊළඟ සෙට් එකට. ඊළඟ සෙට් එකේ තියෙනවා කොටස් 5ක් තියෙනවා. අපි බලමු පළවෙනි එකේ පළවෙනි කොටුව තුල පළවෙනි කොටුව තුල ලියන්න බෝඩර් ස්ටයිල් එක තෝරා ගැනීම. බෝඩර් ස්ටයිල් එක තෝරා ගැනීම. බෝඩර් ස්ටයිල් එක තෝරා ගැනීම. දෙවෙනි එක බෝඩර් එකේ පළල තෝරා ගැනීම. බෝඩර් එකේ පළල තෝරා ගැනීම. තුන්වෙනි එක බෝඩර් ඇඳීමට ටූල් එක ලබා ගැනීම. බෝඩර් ඇඳීමට ටූල් එක ලබා ගැනීම. ඒ කියන්නේ මේක උඩ ක්ලික් කරපුවම තමයි අර පැන්සලක් වගේ ටූල් එකක් අපිට එන්නේ. බෝඩර් එක ලබා ගැනීම, බෝඩර් ඇඳීමට ටූල් එක ලබා ගැනීම. ඊළඟට ඉරේසර් ටූල් එක. ඉරේසර් ටූල් එකෙන් මොකද්ද වෙන්නේ? බෝඩර් මකන එක තමයි වෙන්නේ. එහෙනම් ලියන්න ඉරේසර් යටතේ බෝඩර්ස් මකා දැමීම. බෝඩර්ස් මකා දැමීම. බෝඩර්ස් මකා දැමීම. දැන් මේකෙන් ඇත්තටම අපි කරේ මේ ටූල් එක අරගෙන අර බෝඩර් එකක් දිගේ ඇඳහම බෝඩර් එක මැකින එක තමයි සිද්ධ වෙන්නේ. රයිට්? අපි අර වැරදුන වෙලාවේ අපි මකලා දැම්ම ඔබට මතක ඇති. අපි බලමු ඉස්සරහටත් අපි ඇක්ටිවිටි එකක් කරනවා. ඊළඟට මේකේ අවසාන එක තමයි පෙන් කලර්. එහෙමත් නැත්නම් බෝඩර් වලට වර්ණය තෝරා ගැනීම. බෝඩර් සඳහා වර්ණය තෝරා ගැනීම. බෝඩර් සඳහා වර්ණය තෝරා ගැනීම. හරි. දැන් ඔන්න අපි මේ ගෲප් එකේ තියෙන සියලුම ටූල්ස් ගැන තමයි අපි ඔය කතා කරේ. ඊළඟට අපි ලේඅවුට් ගැන කතා කරනවා. ඒකේ ටූල්ස් ගොඩාක් තියෙනවා අපිට කතා කරන්න. right. දැන් අපි බලමු අපි ඇක්ටිවිටි එකක් කරන්න යන්නේ. හරි. මේ ඇක්ටිවිටි එකේදී මම මං ඔන්න දැන් අලුතෙන් පිටුවක් ගත්තා. මට දැන් කියන්න මම මොකක්ද කරන්න ඕනේ ටේබල් එකක් ගන්න. දැන් අපි හිතමුකෝ දැන් මට දැන් මේක මට දැන් මේ මම මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න කවුද අපි හිතමුකෝ දනුෂිකා ඉන්නව නේද? දනුෂිකා ඉන්නවා සර්. හරි. මම දැන් දනුෂිකාගෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඔන්න. දනුෂිකා හොඳින් අහගන්න. right? දැන් දනුෂිකා දැන් මට අවශ්‍යයි දැන් ඔයාලට ස්ක්‍රීන් එකත් පේනවනේ නේද? ඔව් සර්. මයික් එක ඔෆ් කරන්න එපා දනුෂිකා. දැන් දිගට මයික් එක ඔන් කරගෙන තියාගන්න. මම දනුෂිකාත් එක්ක තමයි දැන් කතා කරන්නේ. එතකොට දැන් මට කියන්න දනුෂිකා දැන් අපි හිතමු මට දැන් අවශ්‍යයි ටේබල් එකක් ගන්න මං බලාපොරොත්තු වෙන ටේබල් එකේ ප්‍රමාණය තමයි සයිස් එක තමයි කොලම්ස් තියෙනවා මගේ ටේබල් එකේ 6ක්. කොලම් 6යි රෝ තියෙනවා 12ක්. දැන් මං කොහොමද ඒක ගන්නෙ? මට කියන්න බෑන ස්ටෙප් ටික. මං කොහෙටද යන්න ඕන ටේබල් එක ගන්න?
ඉන්සර්ට් වල ටේබල් වලට ගිහිල්ලා ටේබල් වලින් ඩ්‍රෝ ටේබල් වලට යනවා. නැත්තම් ඒකේ ආයේ ඉන්සර්ට් ටේබල් වලට ගියොත් අර කොටුවක් වගේ එකක් එනවා. ඒකේ number of columns වල ඒ අදාළ ගානයි rows වල අදාළ ගානයි දාලා අදාළ ඕකේ ගාන කියන්නේ කරපුවම කීයද මම දැන් කිව්වේ 4යි 12. 12 කියලා අපි දෙනවා. ඔන්න 12 කියලා දීලා ඕකේ කරනවා. එතකොට ආව නේද? දැන් මට මේ ටේබල් එකට ලස්සන කරගන්න ඕනේ. කියන්නේ මේ ටේබල් එකට මට අවශ්‍යයි මේ වර්ණවත් විදිහට පොඩ්ඩක් ලස්සනට හදාගන්න. මම දැන් මොකද්ද කරන්න ඕනේ? ඩිසයින් වලට ගිහින් දැන් මෙතන ඩිසයින් කියලා එකක් පේන්නේ නැහැ නේද? මෙතන. දැන් මම මොකද්ද කරන්න ඕනේ ඩිසයින් කියන එක පෙන්ම ගන්න නම්? ආයේ ඉන්සර්ට් වලට ගිහින් නෑ. ඩිසයින් නෑ ඔතන ඩිසයින් වල තියෙනවා නෑ ඒකෙන් අපි මොකද කරන්නේ ටේබල් එක ඇතුලේ ක්ලික් කරනවා. ඔන්න ටේබල් එක ඇතුලේ ක්ලික් කරපුවම මොකද වෙන්නේ? දැන් ඔන්න ඇතුලේ ක්ලික් කරපුවම ඩිසයින් සහ ලේඅවුට් කියන ටැබ් දෙක අපිට පේනවනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතනින් අපි ඩිසයින් එකක් තෝර ගැනීම කරනවානේ. හරි. ඔන්න ඔය ටිකනේ අපි කතා කරේ නේ. එතකොට ඒක හොඳ නැත්නම් අපිට වෙනත් ඩිසයින් එකක් අපිට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ටූල්ස් ගැන අපි කතා කරා. හරි. දැන් ඊළඟට මට කියන්න බාන්න ඊළඟට මම කතා කරන්නේ හරි ධනුෂිකා මයික් ඔෆ් කරන්නකෝ. ඊළඟට රේනුකා මයික් එක ඔන් කරන්න බලන්න. හරි. දැන් මට රේනුකා කියන්නකෝ බලන්න. දැන් මට අවශ්‍යයි මේ වටේට පොඩි බෝඩර් එකක් නේ තියෙන්නේ. මට ඕන දැන් මේක ටිකක් මහත ලස්සන ලොකු බෝඩර් එකක් දාගන්න මේ තද මේ ඩාර්ක් බ්ලූ කලර් එකකින් ඩාර්ක් රෙඩ් කලර් එකකින් මම මොකද්ද කරන්න ඕන දැන්? ෂෙඩින් වලට ගිහිල්ලා කොයිද ෂෙඩින් මේකේ නෑනේ. අපි ඉන්නේ දැන් ඩිසයින් ටැබ් එකේ. එතකොට මේකේ බෝඩර් වල මොකක් හරි වෙනසක් කරගන්න ඕන නම් මං යන්න ඕනේ කොහාටද? මෙන්න මේ බෝඩර්ස් කියන ගෲප් එකටනේ. මේ බෝඩර්ස් කියන ගෲප් එකේ මම මොකද්ද කරන්න ඕනේ ඉස්සල්ලාම? මෙන්න මෙතනින් මට අවශ්‍ය කරන බෝඩර් එක තෝරා ගන්න පුළුවන්. ඉස්සල්ලාම අපි කරන්නේ මේක සිලෙක්ට් කරන එක. ඔන්න ටේබල් එක සිලෙක්ට් කරා. ඊට පස්සේ අවශ්‍ය කරන බෝඩර් එක අපි තෝරගන්නවා. අවශ්‍ය කරන බෝඩර් එක තෝරගත්තට පස්සේ අපිට පුළුවන් ඕන්නම් මෙහෙම බෝඩර් එකේ පළලත් අපි රයිට් හරිනේ. බෝඩර් එකේ කලර් එක අපි ඩාර්ක් රෙඩ් නේ. ඔන්න ඩාර්ක් රෙඩ් කලර් එක තෝරගෙන ඔන්න වටේට අපි මේ විදියට අපිට බෝඩර් එකක් අඳින්න පුළුවන්. ඔන්න ඔය විදියට අපි බෝඩර් එකක් ඇඳ වටේට. හරි. ඔය ආකාරයට තමයි අපි කරේ. හරි. ඊට පස්සේ නැවත මේ ටූල් එක උඩ අපි ක්ලික් කරලා අපිට එතනින් ඉවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. right. දැන් ඔන්න ඔය වගේ මූලික දේවල් ටිකක් තියෙනවා අපි දැනගන්න ඕන. දැන් ඊළඟට මට කියන්නකො බාණ්ඩ සචිනි මයික් එක ඔන් කරන්නකො බලන්න. සචිනි හරි. ඔව් සර්. හරි. දැන් මට කියන්න සචිනි දැන් මට මෙන්න මේ තැඹිලි පාට වර්ණයක් තියෙනවනේ උඩ. මේ තැඹිලි පාට වෙනුවට මට වෙන පාටක් පාවිච්චි කරන්න ඕනේ. අපි හිතමු තැඹිලි පාට වෙනුවට මට ඕනේ නිල් පාට. මම මොකද්ද කරන්න ඕනේ? මේ තැඹිලි පාට වෙනුවට නිල් පාට මට ඕනේ. මම මොකද්ද එතකොට කරන්න ඕනේ? ඒක වෙනස් කරගන්න. පළවෙනි ස්ටෙප් එක මොකද්ද?
ඔව් පළවෙනි ස්ටෙප් එක තමයි වෙනස් කරන්න ඕනේ කොටස සිලෙක්ට් කරන්න ඕනේ නේද? ඔන්න වෙනස් කරන්න ඕනේ කොටස මම සිලෙක්ට් කරා. වෙනස් කරන්න ඕනේ කොටස සිලෙක්ට් කරලා ඊට පස්සේ අපි ඔව් ෂෙඩින් ෂෙඩින් වලට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන වර්ණය අපිට තෝරා ගන්න පුළුවන්. ඔන්න ওই විදිහට අපිට මේ ඔව් හරි. ওই විදිහට අපිට අවශ්‍ය කරන වර්ණය තෝරා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ටේබල් එකක් අරගෙන ටේබල් එකේ ස්වරූපය පෙනුම අපිට අවශ්‍ය කරන ආකාරයට අපි වෙනස් කරගන්නේ. හරි. එහෙනම් අපි ඔය කතා කරේ මේ ඩිසයින් ටැබ් එකේ තියෙන ටූල්ස් පිළිබඳව